जय चंदावंत पिन्नत्नी अद अचल मासे पुरपतरुत्सक पोहोदिने पे बौद्ध जनताव विशेष पिंकं करगन दुनिया वेद महारातान वහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම් පීති චද්දිවංගේ ආරාධනාවෙන් මිහින්තලා පර්වතයේදී වස්පසන්තේදීනා ඒ අතීත සිද්ධීන් සිහිපත් කරගෙන අපේ පින්තුනොත් දැන් සූදානම් වෙන්නේ අතල පොය දාසේ උපෝත්ථාංග සීලේ සමාදන් වෙන්නයි. දැන් අපේ දික්කේන භාවනා මධ්‍යස්ථානයේ ධර්මශාලාවේ ඉන්න පිරිස වගේම නිවෙස් වල ඉඳලා සීල සමාදානයේ භාවනා වේදෙන පිරිස ඉන්නවා. දැන් මේ පින්තුනොත් තම තමන්ගේ නිවෙස් වල බුද්ධ ආසනයේ මත තැන්පත් කළ පහන් මල් සුවඳ ආදී සිහිපත් කරගෙන ඒ සියල්ලක් කරුවත්යන් වහන්සේට පූජා කරමින් ඊළඟට අපේ සීල සමාදානයේ පළමුවෙන් සමාදන් වීම සඳහා කාටත් පුරුදු ප්‍රාර්ථනා වාක්‍ය කවුරුත් එකට කියමු. අවතර ස්වාමීනි ඕකාස 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 පළමුවද දෙවෙනුවද තුන්වෙනුවද බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට රත්නත්‍රයට මෞපිය ගුරු තුමන් වහන්සේලාට කායන්ධාරයෙන් වාග්ධාරයෙන් මනෝද්ධාරයෙන් ද්වාරත්‍රයෙන් දොහොත් මුදුනේ තබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කරමි. මෙසේ ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාමේ ආනුභාවයෙන් සතර චරිතරනාතුරා නරකාදී සතර අපායෝත් මත්තියෙන්ද ත්‍රිවිධ තත්ත්ව විනාශයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද සම්පූර්ණයෙන්ම සදහටම අත්මිදෙම්මා. ස්වාමීනි අන්තිම ආත්ම භාවයේදී මාර්ගඵල නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. හොඳයි, දැන් මේ තීර සමාදානිය අපි අදහස් කරගන්න ඕනේ. ප්‍රතිපත්තියෙන් පූජා කරන්න කාර්ද ශ්‍රී කල්යාණ යෝගාත්මය ආරම්භ කොට වදාළ අතිපූජ්‍ය රාජකීය පඬිත කඩවැද්දේ ජිනවන්ත මාහිමිපාණන් වහන්සේ මේ ඇසළ මාසයේ පුරපතළොස්වක් පොහෝ දින එනම් දැනට අවුරුදු 20කට එහාදී 13 වෙනිදා පොහොය පැමිණියා. එදා තමයි ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න දුන්නේ. දැන්ට අවුරුදු 20ක් වෙනවා. ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්න මේ සීල ප්‍රතිපදාව මගේ නිවනත් ස්වාමීන් වහන්සේ පතාගෙන යන බුදු බවටත් මේ සීලමය ආරක්ෂා කිරීමේ කුසලයේ හේතු වාසනා වේවා කියන අධිෂ්ඨානයෙන් යුක්තව අපි සීල සමාදානයේ යෙදෙන්න දැන් කවුරුත් උපෝත්ථාංග සීලී ඉල්ලමු. වාක්‍යයෙන් ඉල්ලන්නේ ඕකාස සම්බන්ධ
යමහං වදාමි තං වදේත නමෝ තස් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิอัมบรมจริยาเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมเรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิวิกาลโภจนาเวรมณีสิกขาปดังสมาธิยามินัจจกิตวาดิตวิสุขดัสสนมาลากันเดวิเลปนดารณมันดนวิบูตนัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิอุจจาไสนมหาไสนาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณเนนะสัทธิงอุโปสตัฏฐังกสีลันธัมมังสาธุกันตุรักขิตังกัตถาปมาเดนะสัมปาเดตัมบังHondai දැන් අපේ සීලමේ පාරමිතාව මේ විදිහට ප්‍රාර්ථනා කරමු ගරු ස්වාමීන් වහන්සේ මාගේ මෙම උපෝසථාඨාංග සීලය සමාදානය රැකීමය කුසලානිසංස ධර්මය මාගේද අපවත්ති වදානා වූ අතිපූජනීය කඩවැද්දුවේ දිනවන්ත මාහිමිපාණන් වහන්සේගේ ලෝතුරා බුද්ධත්වය සඳහා සීල පාරමිතාවක් වේවා මේ කුසලය අනුමෝදන් වේවා සාදු 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 එහෙමනම් දැන් අපි tempat කරලා තියෙන මල් පහන් ආදී කවුරුත් බොහොම හොඳට එකඟ හිතෙන්
සර්වඥන් වහන්සේගේ අපරිමාණ ගුණ සිහිපත් කරගෙන පූජා කරමු. මේ කුසලයත් අපේ ඉදිරි වැඩ සඳහා පාරමී පිරිසිදු සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් කවුරුත් ලැබිලා තියෙන පොත්වල තියෙන 12 වෙනි පිටුවේ ඉඳලා ඒ මල් පහන් පූජා වන්දනාව දැන් මේ පොත් බලාන කවුරුත් එකඟ හිතින් කවුරු කියමු. නමස්කාරය කියලා. නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිගන්නාතු පූජාලෝකානුකම්පය ගන්ධතේ ලබ්බදිත්තේ දීපේන තමදන්තිනා තිලෝකදීපං සම්බුද්ධ පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේ පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං වේතං කුතුම සම්තති පූජයාමි මුනින්දත් තිරේ පාදතරෝරුවේ පූජේමි බුද්ධං කුතුමේනනේ පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උපං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භවං පුඤ්ඤේතං චතුරෝදාත් අක්ඛණ්ඩයං ච උත්තමං අතම්බින්නාත තාතත් සේතා බින්නාය ධාතුයෝ ඒකාදාතාති දතපුර ඒකානාගපුරියහු ඒකාගන්ධාරමිසයි ඒකාති පුනතියනි තතත්තෝතා මහදාත් නිම්බාන රත දීපිතා පූජිතා නරදේවේ තාපි වන්දාමි ධාතුයෝ මහන්තා තොන්න මන්නාත මජ්ජිමා මුත්තිකා පබා කුණ්ඩිකා මකුණ මන්නාත සම්බා වන්දාමි ධාතුයෝ මින්නා මුංගත් පමානාත මින්නා තණ්ඩුල තන්නිබා මහන්තා මජ්ජිමා තේති කුණ්ඩිකා තාතුකමා මහන්තා පංචනාලි මජ්ජිමා පංචනාලියෝ කනාලිකා කුණ්ඩිකාතේ සම්බා වන්දාමි ධාතුයෝ ලෝකේකනාත වදන් බුජරාජ හංසං වේනය්‍යකෝ මුදවන් පටිජෝතයන්තං අද්දින්දුකාර වර රූප විරාජමානං වන්දාමි වාම මමන් දිනදන්ත ධාතු ඉතිපිතෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරත් සත්තා දේව මනුස්සාන් බුද්ධෝ භගවාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනාසහිත සකල ක්ලේශයන් කෙරෙහි දුරු වූවේද රාගාදී කෙලෙස් සතුන් නැතුවේද සංසාර චක්‍රයේ අවිඤ්ඤාණි කෙලෙස් නරසින්දනුවේද
ආමිත ප්‍රතිපත්ති පූජාවන් සුදුසු හේින්ද රාජක් බවක් නැති අති පරිතුන්ද දාන ඇති හේින්ද හරිහත් නම් වනතේක මෙසේ අරහං ආදී අනන්ත ගුණ සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ පත්තිකෝ ඕපනයිකෝ පච්චත්තං ඉදිතම්බෝ විඤ්ඤෝ හේති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයතිරිමා බෝමැඩදී අවබෝධ කොට වදාළා වූ සපරියාත්මික නව ලෝකෝත්තර ඒකං ධර්ම රත්නය ගුණමද අගයහපත් බැවින්ද යංජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ බැවින්ද ස්වාක්ඛාත නම් වනතේක මෙසේ ස්වාක්ඛාතාදි අනන්ත ගුණයෙන් සමන්නාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු නාමීති පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගා අට්ඨ පුරිස පුංගනා ඒත භගවතු සාවක සංඝෝ පාවුනේයෝ පාවුනේ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤාකේ ලෝකස්සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍රව යට පැමිණියා වූ ආචාර්ය පුංගලම සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද පටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්නාදි අනන්ත ගුණයෙන් සමන්නාගත වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පියෝච ගරු භාවනී වත්තාත මතනස්සමු ගම්මීරංච කතං කස්සා නොචත්තානි යෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එතෙන්ම ගරු සම්භාව යවූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන තුළු වූද යමුරුදාම් අත්තානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය යාකරමි පූජා වේවා
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමා වරදට බුද්ධ රත්නය මට සමාවනසේක්වා ධර්ම රත්නයද මට සමාවනසේක්වා සංඝ රත්නයද මට සමාවනසේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවනසේක්වා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවනසේක්වා ස්වාමීනි මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ හිත සත්‍යයෝද මෙදහත් සත්‍යයෝද වෛරී සත්‍යයෝද සියලු සත්‍යයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන් සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතින් අපරකිත්වා මාගේ මෙම ශරීරය රං රෙදි මුතු මැණික් වෛඩූර්ය ආදී වටිනා රත්නයන්ගෙන් තදුනක් නොව තෙත්ලොම් නියදත් සම්මස්තාදී අතිශයින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතෙත් කුණපයකින් තදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපංජිත්වා නිරුද්ධන්ති තේතං උපසමෝ සුඛෝති සයිස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි නිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය රදමා බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවේතනති පැමිණ වදාළා පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයත සුවසේ පැමිණීම පිණිසම මෙම ඒකායන භාවනා මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු 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 අපි අදත් තියෙන්නේ ඒක සාකච්ඡා කරගෙන ආපු ධාතු මනසිකාරය සම්බන්ධ තවත් කොටසක් පිළිබඳ සාකච්ඡාවට ගැනීමයි අද තියෙන්නේ සසම්බාර විභක්ති ප්‍රත්‍ය සහිත බෙදීම් භාවනා වාක්‍ය එනම් පිට්ඨ කියන කොටාසේ දැන් මම මේ පොතේ තියෙන හැටි කියවන්නම් කවුරු බොහොමදට කන් දීගෙන ඉන්න අත්තේ මත්මින් කායේ පිට්ඨං සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරයේ බද්ධ පිට අබද්ධ පිට නමින් නිවැදරුම් වූ
පිටක් නැත්තේය. බද්ධ පිට අකුමාවෙන් ඇතුළු කොට ඇත්තා වූ පිත්කෝතයෙහිද අබද්ධ පිට ජීවිතේන්ද්‍රිය ප්‍රතිබද්ධ සකල ශරීරයේ පිහිටා ඇත්තේය. යම්තේ වනාහි වැටකොළු කොස්සක වැසිදිය පිරියති කල්ලි මා කෙරෙහි වැසිදිය පිරියත්තේයයි වැටකොළු කොස්ස නොදන්නාසේ මම වනාහි වැටකොළු කොස්සක පිහිටා සිටියේ වෙමි. වැසිදියද නොදන්නේද එමෙන්ම මා කෙරෙහි බද්ධ පිට පිහිටා ඇත්තේයයි පිත්කෝසය නොදන්නේය. මම වනාහි පිත්කෝතයෙහි පිහිටා සිටියේ වෙමි බද්ධ පිටද නොදන්නේය. යම්සේ වනාහි අතිරත නම් වූ කැවුම් ගෙඩියක තෙල පැතිරගෙන සිටි කල්ලි මා කෙරෙහි තෙල පැතිරගෙන ඇත්තේයයි කැවුම් ගෙඩිය නොදන්නේද මම වනාහි කැවුම් ගෙඩියෙහි පැතිරගෙන සිටියේ වෙමි තෙලද නොදන්නේද. එසේම මා කෙරෙහි අබද්ධ පිට පැතිරීගෙන පිහිටා ඇත්තේයයි සකල ශරීරයද නොදන්නේය. මා වනාහි සකල ශරීරයේ පැතිරගෙන පිහිටා සිටියේ වෙමි. අබද්ධ පිටද නොදන්නේය. මෙසේ මේ පිත්කෝසය බද්ධ පිටය සකල ශරීරය අබද්ධ පිටය යන භූත උපාදාය රූප ධර්මයෝ වනාහි පවුනොවොන් කෙරෙහි ආභෝග සමන්නාහාර මනසිකාර ප්‍රත්‍යවේක්ෂා නැත්තෝය. මෙසේ මේ ධාතු ශරීරයේ පිටනම් සත්‍යයක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ත වූ නිජීව වූ ශූන්‍ය වූ අචේතනික වූ අව්‍යාකෘත වූ චතු සමුට්ඨානික අබන්ධාකාර වූ ආපෝ ධාතු කොටසකි. අත්ති ඉමත්මින් කායේ සෙම්මං සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරයේ පාත්‍රයක් පුරාලන තරම් වූ සෙම්මනාහි ආමාතය මතු පිට උදර පටලෙහි පිහිටා ඇත්තේය. යම් තේවනාහි චන්දනිකා නම් වූ කුණු දිය වලක දියමතු පිට පෙන පටලයක් හටගෙන ඇති කල්ලි මා කෙරෙහි පෙන පටලයක් පිහිටා ඇත්තේයයි කුණුදිය වල නොදන්නේද මම වනාහි කුණුදිය වලක දියමතු පිට පිහිටියේ වෙමි පෙන පටලයද නොදන්නේය. මෙසේම මා කෙරෙහි සෙම පිහිටා ඇත්තේයයි උදර පටලය නොදන්නේය. මම වනාහි ආමාතය මතු පිට උදර පටලෙහි පිහිටා සිටියේ වෙමි සෙමද නොදන්නේය. මෙසේ මේ උදර පටලය සෙමය යන තුන්භූත උපාදාය රූප ධර්මයෝ වනාහි ඔවුනොවුන් කෙරෙහි ආභෝග සමන්නාහාර මනසිකාර ප්‍රත්‍යවේක්ෂා නැත්තෝය. මෙසේ මේ ධාතු ශරීරය සෙමනම් සත්‍යයක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ත වූ නිජීව වූ ශූන්‍ය වූ අචේතනික වූ අව්‍යාකෘත වූ චතු සමුට්ඨානික වූ තණ්හ ආබන්ධාකාර වූ ආපෝ ධාතු කොටසකි. දැන් අදයි පිත්ත කොටාතේ විතරයි මෙතන අපි ගත්තේ. ඊළඟට සෙම කොටස් දෙකයි ගත්තේ. ඒක කියනවා
සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරය බද්ධ පිට අබද්ධ පිට නමින් දෙවදාරුන් වූ පිටක් ඇත්තේ. මේ ශරීරය හැදිලා තියෙන මොනවන්ද? ධාතු කොටස් කීයක්ද? ඒ කුණප කොටස්නේ. ඒ කුණප කොටස් 32 ආශ්‍රිත තියෙනවා ධාතු. ඔව්. ධාතු වයිති වෙන්නේ රූපද නාමද? රූප කොටසට අයිති වෙන්නේ. එතකොට මේ රූප කොටස ප්‍රධාන වශයෙන් බෙදනවා හතරකට. මොනවද? සුද්ධාටක රූප කලාප කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මේවා හටගත්තේ කොයි වෙලාවෙද? ඉස්සර වෙලා මේ සතර මහා භූත ඉවතම් පඨවි ධාතුව ඇවිල්ලා සත්‍යෙක් පරිසන්දි ගන්න පෙර ආතුව හැදිලා තියෙනවා. එහෙනම් කලර් රූපේ කියන්නේ 8ටයි. ඒතර කලර් රූපේ ඉස්සලා හට ගන්නවාද? එමෙතන සත්‍ය ඉපදුන පස්සේ හට ගන්නවාද? දැන් ඕන අපි මේ ධර්මාසනෙට එනකොට දායකව පුටුවක් පනවලා තියෙනවා. ඉතින් අපි ඉඳ ගන්නවා. ඒ වාගේ සත්‍යය පිළිඳ ගන්නට මත්තෙන් මේව හැදිලා තිබුණා. එහෙනම් නෑ. අපුබ්බං අතරිමං කියන්නේ පෙර පසු නොවේ. අපි පටිසන්ධි ගැනීමත් එක්කම තමයි අර කලර් රූපේ හටගන්නේ. ඒකට කියන්නේ දැන් කලර් රූපේ දැන් සමහර උදවියගේ උපතින් අන්ධ වෙනවා නේද? ඒ උපතින් අන්ධ වෙච්ච අයට අස්බද්ධ කරන්න පුළුවන්. බෑ. එතකොට එහෙමනම් ඇහැ කියන්නේ චක්කු ප්‍රසාද රූපයක්නේ. චක්කු ප්‍රසාදයක්. ඒක රූප කොටාතේට ආйти. එතකොට මේ සත්‍ය පෙර જાති කළ අකුසලයක් කෙනෙක්ගේ අන්ධ කරපු අකුසලයක් ආවා පටිසන්ධි විඥානයේ. ඒකත් සම්බන්ධ වුණා. එතකොට යා පටිසන්ධි ගන්නකොට අර චක්කු ප්‍රසාද නැමැති රූප කොටස ලැබෙන්නේ නැහැ. එයා උපතින් අන්ධ කෙනෙක් වෙනවා. එතකොට ඒක පින්නත් කල්ලාතු හැදුව නෙවෙයි. මේ කියාපු සුද්ධාටක රූප කලාපයි පටිසන්ධි ගැනීම එකවරමයි සිදු වෙන්නේ. ඒකයි එහෙම අර කර්මයක් එක්ක විපාක දෙන්න හැටි ඔය කියන්නේ. එහෙමනම් අන්නේ කියන සතර ධාතුකින් නිර්මිත කියන පඨවි ආපෝ තේජෝ තවත් ගන්නවා නම් වන්න ගන්ධ රස ඕජා ජීවිත නවකේ. ජීවිත නවකයක් වෙනවා තෙන්ද. ඒ කියන්නේ ජීවිත රූපය. නාම ජීවිතය. එයත් එක්ක තමයි මේ පටිසන්ධි ගන්නෙ. ආන්නේ පටිසන්ධි ගන්නකොට අබද්ධ පිට නමින් දෙවදානු වූ පිට ඇත්තේ. බද්ධ පිට අබද්ධ පිට කියන. දැන් මේ පිට කොටාතේ තමයි අපි තෝරන්න යන්නේ. ඒක කියනවා බද්ධ පිට අක්මාව ඇතුළු කොට ඇත්තා වූ පිට කෝතේ එයිද. බද්ධ පිට බැඳුණු පිට අක්මාව ඇතුළු කොට ඇත්තා වූ පිත් කෝසේයිද අබද්ධ පිට ජීවිතේන්දී ප්‍රතිබද්ධ වූ සකල ශරීරයේද පිහිට ඇත්තේ. එතකොට පිත්ත කොට්ටාතේ කියලා තියෙනවා. ඒක තමයි අර බද්ධ පිට කියලා කියන්නේ. දැන් පිට කියන එක එක්තරා අඩු වැඩි වෙන දෙයක්. දැන් පිට වැඩි උනායි කියන්නේ. ඉතින් අන්න එහෙම ඒවා අඩු වැඩි වෙන බව පේනවා. ඒ පිත්ත කෝෂයේ තියෙන අබද්ධ පිට තියෙන ජීවිතේන්ද්‍රේ ප්‍රතිබන්ධ. අර ජීවිතේන්ද්‍රය කියන්නේ පටිසන්ධියෙන් ආපු ජීවිතේන්ද්‍රේ සමග සකල ශරීරයෙන් පැතිරලා තියෙනවා. ඒ පිත්ත කොටාසේ එහෙම ඒක උපමාවකින් කියනවා. මොකද්ද? වැටකොළු කොස්සක වැසිදියේ පිරී යති කල්හි
දැන් වැටකොළු ගෙඩියක් පැහිලා ඉදිලා ඒකේ ඇට ආදී දිරලා ගියා. කොස්ස තියෙනවා. ඒකේ වැස්සහම වතුර පිරෙනවලු. ඒ වැටකොළු කොස්ස දන්නේ නැහැ මා කෙරෙහි වැසිඩියක් පිරි තියෙනවා කියලා. වැසිඩිය දන්නේත් නැහැ මම වැටකොළු කොස්සක පිහිටා තියෙනවා කියලා. ඉතින් කියන්නේ මොකද? ඔවුනොන් කෙරෙහි ආභෝගයක් මෙනෙහි කිරීමක් පිහිටා තියෙන බවක් දන්නේ නැහැ කියන එක. ඒකට ඒවා සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියන එක මේ පෙන්වු කරන්නේ. යම්සේ වනාහි තවත් උපමාවක් කියනවා. ඒ කියන්නේ අබද්ද පිටට. යම්සේ වනාහි අතිරත නම් වූ කැවුම් ගෙඩියක තෙල පැතිරගෙන සිටි කල්ලි මා කෙරෙහි තෙල පැතිරගෙන ඇත්තේ යයි කැවුම් ගෙඩිය නොදන්නේද? මම නාහි කැවුම් ගෙඩියේ පැතිරගෙන සිටියේ වෙමි තෙලද නොදන්නේ. මෙසේම මා කෙරෙහි අබද්ද පිට පැතිරගෙන පිහිටා ඇත්තේ යයි සකල ශරීරය නොදන්නේ. මාවනාහි සකල ශරීරය පැතිරගෙන පිහිටා සිටියේ වෙමි අබද්ද පිට නොදන්නේ. එතකොට මේ අබද්ද පිට කියන්නේ මේක හැමතැනම තියෙනවා. ඒකට කියන්නේ කැවුම් ගෙඩියක තෙල් පැතිරී තියෙනවා. කොහේවත් තෙල් නොගිය තැනක් නැහැ, මිත්‍ර නොවු තැනක් නැහැ. හැබැයි මේ කැවුම් ගෙඩිය දන්නේ නැහැ මා කෙරේ තෙල් තියෙනවා කියලා. එනකට කැවුම් ගෙඩිය දන්නේත් නැහැ මා කෙරේ තෙලක් තියෙනවා කියලා. සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියන එකයි කියන්නේ. ඔවුන් කෙරේ මෙනෙහි කිරීමක් හිතට ගැනීමක් ඇත්තේ නැහැ, හිතක් පිටක් ඇත්තේ නැහැ කියන වස්තුවයි මෙතන තියෙන්නේ. මෙතේ මේ පිට කෝෂය බද්ධ පිටේ සකල ශරීරය අබද්ධ පිට යන භූත උපාදාය රූප ධර්මයෝ වනායි ඕනෝන් කෙරෙහි ආභෝග සමන්නාහාර මනසිකාර ප්‍රතිවේක්ෂා නැත්තුවේ. එතකොට ඒ කියාපු දෙකම ආසම්බන්ධ කරලා කියන සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ඕනෝන් දන්නේ නැහැ මේ අසවලාය මේ අබද්ධ පිටේ මේ බද්ධ පිටේ කියලා ඕනෝන් අඳුනා ගන්න දෙයක් නැහැ. ඒයි නාමයක් නෙවෙයි මේක රූප සමූහයක්. නිසා ඒවා සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියලා පෙන්වු කරනවා. ඊළඟට අත්ථීමත්මින් කායේ සෙම්හා. සෙම්මන් කියන්නේ සෙම. ඒකත් අඩු වැඩි වෙනවා. කලකදී සමහර අයට වැඩි වෙනවා, සමහර අයට අඩු වෙනවා. සතර ධාතුවකින් නිර්මිත වූ ඒතර පඨවි ආපෝ තේජෝ වායු. හැබැයි මේ සෙම් වල තියෙන මොන ධාතුවද උස්සන්න වශයෙන්? ආපෝ ධාතුවයි. අනිත් ඒවා තියෙනවා. ධාතුතරේ පාත්‍යක් පුරාලන් තරම් වූ සෙම වනාහි ආමාතේ මතු පිට උදර පඩලේ පිහිට ඇත්තේ. ආංගිකේ ප්‍රමාණයකුත් කියනවා. මේ ධාතු ශරීරේ පාත්‍යක් පමණ පිරෙන් තරම් සෙම ආමාතේ මතු පිට උදර පඩලේ පිහිට ඇත්තේ. ආමාතේ ඇතුළත කුසේ තමයි පිහිටලා තියෙන්නේ. ගත්ත ආහාර ඒවට වැටෙනවා. ඉතින් ඒවත් එක්ක මිශ්‍ර වෙලා අපිරිදු බවට පත් වෙලා තමයි බෙදිලා යන්නේ. ඒකට කියනවා යම්සේ වනායි චන්දනිකා නම් වූ කුණුදිය වලක දිය මතු පිට පෙන පටලයක් හටගෙන ඇති කන්හි මා කෙරෙහි පෙන පටලයක් පිට ඇත්තේයයි කුණුදියවල් දන්නේද? මම වනායි කුණුදිය වලක දිය මතු පිට පිහිටා සිටියේ වෙමි පෙන පටලයද නොදන්නේ. චන්දනිකා කියන්නේ මොකද්ද? චන්දනිකා නම් වූ කුණුදිය වලක. දැන් ඔය කියන්නේ බොහෝම ඔය ගෙවල් තියෙනවා, එකින් එකට ගෑවෙන හැටි ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල වළං හොදන, වාදන හොදන, වෙනත් හොදන ඔක්කොම වතුර යන එක කානුවකට. ගිහිල්ලා ඒක වලකට වැටෙනවා. ඉතින් ඒ වලේ අවුවෙන් කැකෑරි තියෙන. ඒක තමයි අර වලක දිය මතු පිට පෙන පටලියක් හටගෙන ඇති කල්ලි. ආන්ගේ වලේ වැටෙනා කුණු වලින් පෙන
හටගෙන තියෙනවා. ඒ වගේ තමයි මේ අපේ ශාරීරිය තුලත් මේ කියන සෙම නැමැති පටලයක් හැදිලා තියෙනවා. ඒවා හැදුනේත් පින්නත් අපි ගන්න ආහාර පාන නිසා. ඒ වගේම අර විදිහේ වලක් වගේ තියෙන්නේ අර උදරයේ තියෙන සෙම පිරිච්ච කුහරියයි. මා කරේ පෙන පටලියක් පිහිට ඇත්තේ කුණු දිය වල නිදන්නේද? කුණු දිය වල දන්නෙත් නැ මා මත කුණු වෙන පිටක් තියෙනවා කියලා, වෙන පටලියක් තියෙනවා කියලා. මම වනායි කුණු දිය වලක දිය මතු පිහිටා වෙමියයි වෙන පටලියද දන්නේ. වෙන පටලියක් දන්නේ මම මේ කුණු දිය වලක් උඩ තියෙනවා කියලා. ඒයි ඔවුන් සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ජීවියක් ඇති දේවල් නෙවෙයි. මේ අචේතනික වස්තු ගැනයි මේ කියන්නේ. මෙසේ මා කෙරෙහි සෙම පිහිටා ඇත්තේය උදර පටලය නොදන්නේ. ඉතින් උදර පටලය දන්නෙත් නෑ මං කෙරෙහි සෙම තියනවා කියලා. මං වනායි ආමාතයේ මතු පිට උදර පටලය පිහිටා සිටියේ වෙමි. සෙමද නොදන්නේ. සෙම දන්නෙත් නෑ මං උදර පටලය මේ කුස තුල තියෙනවා කියලා දන්නේ නෑ. සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ඕනෝන් ගැන හැඳිනීමක් ඇත්තේ නෑ. මෙසේ මේ උදර පටලය සෙමේ යන භූත උපාදාය රූප ධර්මයෝ වනායි ඕනෝන් කෙරෙහි ආභෝග සමන්නාහාර මනසිකාර ප්‍රතිවේක්ෂා නැත්තෝය. ඒකෙන් කියන්නේ ඕනෝන් කෙරෙහි මෙනෙහි කිරීමක්, අඳුනා ගැනීමක් ඇත්තේ නැහැ. මෙසේ මේ ධාතු තරී සෙම නම් වූ සත්‍යයක් නොවූ, පුද්ගලයෙක් නොවූ, ආත්මයක් නොවූ, නිස්සත්ත්‍ය සත්‍යයක් නොවූ, ජීවියක් නොවූ, හිස්සු චේතනා නැත්තා වූ, වැඩකට යෙදෙන්න බැරි සතර මහා ධාතුකින් නිර්මිත වූ ආබන්ධනාකාර වූ එකට බැඳෙන ආපෝ ධාතුවනේ. ආපෝ ධාතු කොටසක් කියනවා මේ පින්නු කරන්නේ. කිම්පින්නත් මේ අපේ ශරීරයේ තුල තියෙන දේවල්. ඕවා ඉතින් හැදුනෙත් අපි මේ ගන්න ආහාර පාන වලින්. ඒවා පැතව මේකේ හැදෙන දේවල්. ඒවා අපි හොඳ දේවල් නෙවෙයි, තාම පිළිකුල් දේවල්. ඒකනේ කියන්නේ සතේ ඉමත්ත කායත්ත අන්තෝ බාහිරතෝ සියා දණ්ඩං නූන ගහිත්වාන කාකේතෝනේච වාරි. බුදුරජාණන් දේශනා කරනවා ඉඳින් මේ ශරීරයේ ඇතුල් පැත්ත යම් විදියකින් පිටපැත්තට හැරුණොත් ඒ වෙලාවට එනවලු කපුටන්, උකුස්සන්, බලු, හිවල්ලු වෙනවා. ඉතින් ඒ උන්ගෙන් වළක්වා ගන්න දඩු මුකුරු අරන් ඉන්න වෙනවා කියන. මේකේ ඇතුළත පිටට ආවොත් ඒ තරම් බහු සාධාරණ වෙන සත්තුන්ට සාධාරණ වෙනවා. ඒ වගේම මේවා සෝදලා ඉවරක් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ තාපි පෝෂණය කරන්නේ මේ ඊටාම් පිළිකුල් කොටස් කියන බවයි මේ දේශනා තුලින් පැහැදිලි කරන්නේ. ඉතින් පින්නත් මේවා අපේ දේශනාව බුදුරජාණන් මෙහිම දේශනා කරන්නේ උබලා මේ පරිහරණය කරන මේ ශරීර කූඩුව තුල තියෙන දේවල්ම නුවණින් බැලුවොත් මේ ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එනිසා මේවා අතහැරිය යුතුයි. දුර්ගන්ධ හමන දේවල්ය කියලා අපි ඒවා කලකිරෙනවා. ඒ කලකිරෙන්නේ මේ මොකේද? මේ ශරීර කූඩුවේ. අතනින්බින්දති දුක්ඛේ. ආන් ඒ විදිහට කලකිරනවාලු. හැබැයි ඒවා අපිට නිකන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ බොහෝ කොට දේශනා කළේ වික්ෂුන් වහන්සේලාට සොහොනට ගිහිල්ලා මලකුණු බලාගෙන මෙනෙහි කරන්න කිව්වා. ඒ කියන්නේ මැරිලා එක දවසක් ගිය, දවස් දෙකක් ගිය, ඔය විදිහට දසාසුබයෙන් පෙන්눔 කරන් 10 දවසක් ගිය. එහෙම නැත්නම් ඇට විසිරී ගිය මේ මලකුණු මෙත ගිහින් බලන්තේ ඒ බලන වෙලාවේ විශේෂයෙන් මේවා මනුෂ්‍යයන්ගෙම බලන්න කිව්වා. ඒ ඇයි අපි ඇලුම් කරේ මනුෂ්‍ය ශරීරයක් ගැනනේ. මේ ඇලුම් කර තමන්ගේ ශරීරයත් අනිකාගේ ශරීරයත් දෙකම එක ආකාරයේ සැලකෙනවා. මේ දෙකම පිළිකුල් සහගතයි. අර විදිහේ දවසින් දවස වෙනස් වෙච්ච මනසින් බලන්න මේව ආසාවක් නෙවෙයි, ආසාව දුරු වීමක් වෙන්නේ. නිසා දසාසුබේ භාවනාව දේශනා කරලා තියෙනවා.
ඉතින් පින්නත්නි මේ අපේ ශරීරය තුල තියෙන දේවල් මාපි බොහොම හොඳින් සිහියෙන් මෙනෙහි කරන්ට අර තියෙන ඉන්න මේ පංච නීවරණ ධර්මයන් ටිකෙන් ටික ඈත් වෙලා යට වෙලා සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා මේවා වැඩෙනවා. අපට අනවශ්‍ය භාවනාවට බාධා දේවල් තමයි පංච නීවරණ. අපි ඒවා පුළුවන් තරම් ඈත් කරගන්න ඕනේ. ඈත් කරන්න හොඳම දෙයක් තමයි මේ පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනා කරන්න තමා කෙරෙහි කලකිරෙනවා, පිළිකුල් වෙනවා. එහෙමනම් ඊළඟට අපි තවත් කෙනෙක් කෙරෙහි බැඳෙන්නෙත් නැහැ. එයයි මා වගේමනේ, මගේ ශරීරයේ වගේමයි ඊයාගේ ශරීරය. ඒකත් ගත යුතු හරයක් ඇත්තේ නැහැ. ආන්ගේ කලකිරීම තමාට සතරින් එතර වෙන්න හේතු වෙනවා. යදා පඤ්ඤාය පස්සති කිව්වේ ඒකයි. යම් දාතකේ පිළිකුල් බව, දුක දහමන බව නුවණින් අවබෝධ කරොත් එදාට මේ ශරීරයේ කලකිරෙනවායේ කියලා දේශනා කරනවා. මේ අපි ඒ ටික හදාගන්නයි මේ වටිනා බුද්ධෝත්පාද කාලයේ බෞද්ධ ජීවිතයක්, මනුස්ස ජීවිතයක් ලබාගෙන අපේ බෞද්ධ ජීවිතයෙන් ගත යුතු ඉතාම හොඳ හරයක් තමයි භාවනා කිරීම. ඒ ටික පුරුදු කරගන්නට බුදුරජාණන් දේශනා කොට වදාළ මේ දෙතිස් කුඩ භාවනාත් බොහෝ උපකාර දෙයක් කියලා පෙන්වු කළා. ඉතින් ඒකේ අපිට ගන්න තියෙන්නේ මුලින් අර කුණ භාවනාවේ මුල් කොටස් පහ පුරුදු කිරීමයි තියෙන හොඳට. කේසාලෝමා නඛා දන්තා තචු. ඒවා පුරුදු වුණාම පින්නත්නි ඒවා ඇහැට පේන දේවල්නේ. අපේ ඇතට නොපෙනෙන හිතින් මවාගත යුතු කොටස් තමයි මේ අතුලත තියෙනවා පෙන්වුම් කරන්නේ. ඒවා අපි මෙනෙහි කරන්න මේකේ අතුලතත් පිටතත් දෙකේම තියෙන්නේ සාර දේවල් නෙවෙයි කියලා අපිට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනකොට මේවා වටිනා දේවල් කියලා ගන්නෙත් නෑ. ඒ අර ඇලුම් කරන ලෝභ චේතනාව අඩු වෙලා දුරු වෙලා යනවා. ඒකයි ටික ඇති කරගන්න අදත් අපි ටික වෙලාවක් භාවනාවේ දෙමු. විශේෂයෙන් අපි පුරුදු භාවනා තියෙන ආනාපාන. ඒ ආනාපාන භාවනාව වඩන්න මත්තෙන් අර සතර කමඨහං බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, මරණ සති භාවනාව. ඒවා පුරුදු එකක් වැඩිපුර තියෙනවනේ ඒක ටිකක් භාවනා කරනවා. දැන් සමහර උදවියට මේ පිළිකුල් භාවනා බොහොම හොඳයි. ඒ අය පිළිකුල් භාවනා ටිකක් කරනවා. අර මුල් පහ කේසා ලෝමා නඛා දන්තා තතු. තතු දන්තා නඛා ලෝමා කේසා. මුලින්දලා අගට අගදලා මුලට. ඒ මෙනෙහි කරනකොට හැබැයි වෙන දේවල් නොසිතා ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒකට අපේ හිත ඒ කොටස් පහ උඩම තමයි මුලින්දලා අගටත් අගදලා මුලටත් වැඩ කරන්නේ. ඉන්නත් ඔය විදිහට හිත තැම්පත් වෙනකොට අර එහෙම නොයනකොට නීවරණ අඩු වෙලා යනවා. නීවරණ අඩු වෙනකොට මේ කේසාදී කොටාසෙන් අපි හිතට මැවිලා පේනවා. ආන්ගේ දකින්නවා නම් ඒක බොහොම හොඳ අවස්ථාවක්. ඉතින් එහෙම දැක්කාම තමයි අර ඇතුළේ තියෙන දේවල් බොහොම හොඳින් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට දෙතිස් කුඩ භාවනාව ඔස්සේ ගිහිල්ලා වඩලා ආනාපානට ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඊළඟට ආස්වාද ප්‍රාස්වාද ගැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා දකින්නේ ආස්වාද ප්‍රාස්වාද කියලා මෙනෙහි කරනවා. නැත්නම් Tamanට තවත් වෙන භාවනාවක් මරණ සති භාවනාව වුණනම් ඒක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා කරනවා. ඒ කරලා වුණා කමන හිත තැම්පත් වෙනකොට ආනාපානට ගන්න. ආනාපානෙ හුස්ම රැල්ල හිතලා ඕනු කොමින් ගන්න එපා. ඉබේට ඇතුළෙන් ඉබේට පිට වෙන හුස්ම රැල්ල දිහා බලාන ආස්වාද ප්‍රාස්වාද. ඒ නැති වෙලාවට ආස්වාද ප්‍රාස්වාද තියෙනවා අපිට දැනෙන්නේ නැහැ. නොදැනී ගියොත් තියෙන්නේ මොකද්ද? නැවතත් අර මූල කර්මත්තානේ වශයෙන් බුදු ගුණ හරි මෛත්‍රී හරි නැත්නම් පිළිකුල් භාවනාවම කරනවා. නැවත නැවත ඔය දෙක මාරුවෙන් මාට කරගෙන ගිහිල්ලා යම් අවස්ථාවක දිගට ආනාපාන පුළුවන් නම් බොහොම හොඳයි. අනේ විදිහේ භාවනාවක් අපි පුරුදු කරගන්න ඕනේ. ඒ සඳහා මේ උත්සාහය හේතු වේවා.
සියලු දෙනාට මේ අදහස් මුදුන්පත් කරගෙන භාවනා තුළින් අපේ පංචස්කන්ධයේ තියෙන අසාරත්‍ය අවබෝධ කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් අපි ටික වෙලාවක් නිස්සද්ද භාවනා වේදෙමු. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, අද අතර පොය දින සිල් පිරිසේ විලම්පස දානේ දායකත්වයේ රෝහිණී ලුකුගේ ගයන්ති පල්ලියේ ගුරුගේ රේස් අබේ සූර්ය මේ පින්තුන් ජී ප්‍රේමලතා යන මහත්මිය විසින් මේ සියලුම ඥාතීන්ට මිය ගියා වූ මව්පිය වැඩිහිටි උදවියට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මෑණින්ලාට මෑණියන් වහන්සේලාට සියලු දෙනාටම ආශිර්වාද කරනවා. එහෙමනම් දැන් මේ විලම්පත පූජා කරන පින්තුන් සතුටු වෙන්න තමන්ගේ ධාර්මික වස්තුවෙන් මේ සිල් පිරිසට අවශ්‍ය දෙයක් මේ විලම්පත දානේ පූජා කරන්නේ මේ පිරිසට තව තවත් පහසුවෙන් සීලී රැකගෙන භාවනා කරගෙන තමන්ගේ දවස ගෙවා කරන්න පහසුවක් වේවා කියන හැඟීමෙන් ඉතින් මේ පරිත්‍යාග කරන පින්තුන්ගේ ධනයක් වැය වෙනවා. ඒ ධනිය වැයවීම දාන පාරමිතාවක් වෙනවා. දානයක් කුසලයක් වෙනවා. ඒ පින් හිත මේ නම් සඳහන් කළා වූ නොකළා වූ අපේ මව්පියන් වැඩිහිටියන් ඥාතීන් දැක අනුමෝදන් වෙත්වා. ඒ අය සැපෙන් සැපේටපත් වේවා අවසානයේ නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ ලබාගත් සීලුම දෙනාටත් මේ පින් බලෙන් තමන් පුරන්නා වූ සීල ප්‍රතිපදා පුරා ගන්න කායික මානසික ශක්තිය බලය ලැබේවා. කරන්නා වූ රැකී රක්ෂා ව්‍යාපාර දියුණු වේවා. නූදරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සැලසේවා. සියලුම ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන සාන්ති ලක්ෂ නිවන් දකින්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් පින් නැති විශේෂ දෙයක් අපි මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ භාවනා මධ්‍යස්ථානයේ නාවයෙන් සම්බන්ධයි. ඊළඟට නාවයෙන් සම්බන්ධ කළා බුරුම රට පාඅව් භාවනා මධ්‍යස්ථානට. ඒක හේතුව පරිණි කවුරුත් දන්නවා මේ ස්ථානට පාඅව් භාවනා මධ්‍යස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ බුරුම ස්වාමීන් වහන්සේ වැඩම කරලා භාවනා උපදෙස් දීලා කමටහන් දීලා ඒදා හිටි පිරිසට බොහෝ උපකාර කළා. ඉන් පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේත් වැඩම කරලා භාවනා පන්ති දුන්නා. නැවත ආය සිල් මෑණි කෙනෙක් මෙහාට වැඩම කරලා මේ මෑණියොත් භාවනා උපදෙස් දුන්නා. ඒතා මේ ස්ථානයේ නාවෙන් සම්බන්ධයි. නාවෙදී මෙතට පාව වරණට සම්බන්ධයි. විශේෂයෙන් බුරුම රට පාව වරණ සේනාසනේ භාවනා කරලා ගුරු පුරුදුවක් ලබාපු ස්වාමීන් වහන්සේලා තමයි වැඩ ඉන්නේ. ඒ නිසා දැන් මගෙත් මේ වයෝවෘද්ධත්වය නිසා වැඩ කරගැනීමේ අපහසුකම් තිබුණා. නාවිනී වැඩ සිටිනා වූ ගරු පූජ්‍ය හරිනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා මේ වැඩ කරගෙන යෑමට අපහසුයි. සමට උදව් වශයෙන් මේවා ඉදිරියට පවත්වන්නට ස්වාමීන් වහන්සේලා අවශ්‍යයි කියලා. මේ උන්වහන්සේක පිළි අරගෙන මේ පසුගිය 9 වෙනිදා සෙනසුරාදා ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩමවාගෙන මේ ඇවිල්ලා එදා අපේ සිල්පිරිසත් ටික දෙනෙක් හිටියා. 9 වෙනිදා බොහෝ දෙනෙක් එන්න බැරි වුණේ අඳුර නීතියක් තිබුණ නිසායි, බස් නැතිකම නිසායි. වෙනවත් හිටිය සිල්පිරිසෙන් අපේ ලේකම් මහත්මයා ආදී පිරිස එකතු වෙලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිගත්තා. ඊළඟට දෙනමක් නවත්තලා දැන් මේ වස් කාලෙත් උන්වහන්සේලා වැඩ ඉඳගෙන මේ පින්තුන්ට භාවනා උපදෙස් ආදී දෙන්න අවස්ථාව සලසා ගන්නවා. දැන් අපි මේ ළඟ වැඩ ඉන්නේ නාවිනරන් සේනාසනේ වැඩම කරවදාල ස්වාමීන් වහන්සේ නමක්.
උන්වහන්සේත් බුරුම රට වැඩම කරලා පාව්වරන්නේ සේනාසනේ පාවුනායක ස්වාමීන් වහන්සේ උපදෙස් අනුව භාවනා කරලා පුළුවන් හැකියාවක් ලබාගත් ස්වාමීන් වහන්සේ නමක්. පින්නතුන්ට ඉදිරියේ භාවනා උපදෙස් ලබා ගන්නට මේ ස්වාමීන් වහන්සේගෙන් පුළුවන්කම තියෙනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඉතින් අන්නේ විදිහට ඉදිරිය අපි මේක පුරුදු වෙන්න ඕන. මට වයසට ගියා භාවනා දෙන්න බෑ කියලා නවතින්න බෑ. එදා හිටියේ පින්නතුන් භාවනා කරගෙන පුරුදුවක් ලැබුවා. දැන් මේ ඉන්න පිරිසත් පුරුදු වෙන්න ඕන. පහුගිය කාලේ එනම් 1990 ගණන් වල මේ සිද්ධ වුණේ. 1999 2000 පමණ කාලේ. ඒ කාලෙත් භාවනා කරගත් පිරිස හිටියා. මම හිතන්නේ දැනුත් ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒ තමන්ගේ භාවනා දියුණු කරගන්න ඕන. ඒක තමයි ලොකුම වටිනා දේ කියන්නේ. මේ හිතට ගන්න ආහාරය. අපි කයට ගන්න ආහාරය තමයි මේ බත් බුලත් ආදී. හිතට ඒවා බලපාන්නේ නැහැ. හිතට ගන්න මොනවද? මේ කියන භාවනාව එකෙන් ගන්නාව හිතේ දියුණුව. ඒක තමයි වටිනාකමක් තියෙන්නේ. ඒවා තමයි පාරමී වශයෙන් පිරෙන්නේ. මේ දියුණු භාවනා ශක්තිය තමයි අනාගතේ කවදානමුත් නිවන් දකින්න උවමනා වෙන්නේ. ඒ ධර්ම ශක්තිය දියුණු කරගන්න කවුත් උත්සාහවත් වෙමින් මේ ස්වාමීනාන්තලාගෙන් ගතවතු උපදෙස් ලබාගෙන ඉදිරියට මේ භාවනා දියුණු කරගන්න මතක් කරනවා. භාවනා උපදෙස් ලබා ගන්නට කාට හරි අවශ්‍ය නම් අර කමඨහන් ශාලාවට උන්වහන්සේ වැඩම කරනවා ඇති. ඉන් පස්සේ උපදෙස් ලබා ගන්න පුළුවන්. සෙනසුරාදා පොයදා එහෙම නැත්නම් වෙනත් දවසක පුළුවන්කම තියෙනවා ලබා ගන්න. අපි ඒවත් ඉදිරියේ මතකේ තියාගෙන කටයුතු කරමු. ඊළඟට අද සීතයි මම මතක් කළා මුලින්වත් කෙටියෙන් අපේ කඩවැද්දේ ජිනවන්ත මාහිම්පාණන් වහන්සේගේ අපවත් වෙච්ච දිනයයි. ඉතින් ඒ දිනේ මුල් කරගෙන විශේෂ බෝධි පූජාවක් අපි සවස් කාලේ පැවැත්වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගෙන් සාතුනේ ලැබිච්ච අනුග්‍රහ උපකාර බොහෝමයි පින්නත්. ඒවා බොහොම ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ උන්වහන්සේ සිහිපත් කළා පින් අනුමෝදන් කළ යුතුයි. අපි දවල් කාලේ 12 මාට දාන පිරිත ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ පිරිතක් තියෙන හැමදාම අලුයම 3:00ට අවදි වෙලා මූලකාරී සෝදාගෙන වන්දනා කරනවා. ධම්මචක්ක ප්‍රවතුන් සූත්‍රය දේශනා කරනවා. ඒ කාලේ පුළුවන් කාලේ බොහෝ හොඳ මිහිරි හඬින් දේශනා කළා. පස්සේ වයසට යනකොට ඒ වයිතරම් මිහිරිත් නෑ. නමුත් ඒ කටහඬෙන් මම පිරිත් ස්වාමීනාත දේශනා කරන වෙලාවේ පටිගත කරගත්තා. ඉතින් ඒක අදත් තියෙනවා. අද මේ පිරිතත් ඒ ධම්මචක්ක සූත්‍ර දේශනාව අහගන්න අපි අවස්ථාව සැලසෙනවා 12 මාට. ඒකත් බොහොම හොඳ දෙයක්. ඉතින් ඒවත් තමන් දීලා අවස පූජාවටත් පුළුවන් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසාද මේ කරන්නා සියලු පින්කම් අපවත් වේවදාල කලවැද්දේ මාහිම්පාණන් වහන්සේගේ පාරමී ශක්තියට එකතු වෙලා උන්වහන්සේ නැවත නැවත මේ ලංකාදීපේ උපත ලැබලා සාතනේ නගා සිටවන්ට උන්වහන්සේට උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපිටත් පින්නත් ඔය වගේ බෝසත් ගුණයත්තා උත්තමයන් වහන්සේලා ආශ්‍රය කරගෙන අපේ ගුණ ධර්මයන් පුරාගෙන මේ සංසාරයෙන් එතර වෙනවන්නා වූ නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනා සමාගෙන දැන් මේ අවස්ථාව වෙනකොට පින්නතුන් සීල සමාදානයේ යෙදුණා. ඒ වගේ බුද්ධ වන්දනා බුද්ධ පූජා පැවැත්වුවා. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ පරිස්කාර පුටුවේ කියලා පූජා කරගන්න යෙදුණා. මේ සියලුම දෙනත් අදහස් කරගනිමු. මේ සිදු කරගත්තා කුසල අපිට සංසාර ගමනට උපකාරී වේවා. උපහදාවනා පෝෂණය කළ මෞපියන් වැඩිහිටියන් පරලෝක ප්‍රාප්ත උදවි මේ පින්නක අනුමෝදන් වෙත්වා කියලා ඥාතීන් පින් පමුණුවමු. අවසාන වශයෙන් සාතන බාරධාරී ලෝකපාලක දෙවියන්ටත් අපිටත් මේ පින් බලෙන් ජරා මරණ ශෝක පරිදේවාදී දුකින්හත්ව ශාන්ති ලක්ෂණ නිවන් දකින්නටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් පමුණුවමු.
ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච ගම්මේහි සම්පදං පුඤ්ඤතං පදං සම්මේ දේවාං අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්පදං පුඤ්ඤතං පදං එත්තාවතා ච ගම්මේහි සම්පදං පුඤ්ඤතං පදං සබ්බේ තත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මම් පරන්ති හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ තු යාව නිබ්බානපත්ති ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි හිමාය ධම්මානු ධම්ම පටිපත්ති ධම්මං පූජේමි හිමාය ධම්මානු ධම්ම පටිපත්ති සංඝං පූජේමි අද්දායිමාය පටිපත්ති ඥාති ජරා මරණං පරිමුච්ඡිතාමි කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර සාදු 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 දයද පිරිත් හමාර වෙනකොට එක හමාරතර වෙනවා ඇති ඉන් පස්සේ එක්ක හමාරිලා දෙක දක්වා කාලේ අපේ පින්නතුන්ට වස්ත ආරාධනාව පෙරගහ ගන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් අවස්ථාවේ එහෙම තිබිලා ඊළඟ දෙකට වස්ත ආරාධනාව ආරම්භ කරන්නට විදායක සභාව බලාපොරොත්තු වෙනවා. මේ අතර කාලේ Zoom එක සම්බන්ධ පින්නතුන්ටත් එකතු වෙන්න පුළුවන් වස්ත ආරාධනාවට. හැබැයි එකමාරේ ඉඳලා පැය භාගයක් විතර කාලයක් තියෙනවා. ඉන් පස්සේ දෙකට මෙහි කෙරෙනා වස්ත ආරාධනාවත් තම තමන්ගේ නිවෙස් වල ඉඳලා දැකලා සතුටු වෙලා පින් රැස් කරගන්න පුළුවන් බව මතක් කරනවා. ඉන් පස්සේ වස්ත ආරාධනා පස්සේ අනුමෝදනා දේශනාවක් ඊළඟට පහ දක්වාම සීල භාවනා වැඩසටහන් කරන බව Zoom එකට සම්බන්ධ වෙන පින්නතුන් දැනගන්න හැටියට මතක් කරනවා. හොඳයි දැන් කවුරුත් පින් අනුමෝදන් කළ වන්දනාව ඕකාතහම් බන්තේ සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි සුපත් කමාමි සුපත්